සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මය කියා දුන් අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරව ආදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, සාමාන්‍යයෙන් අඹු සැමියන් අතර පවුල්වල නොඑක් අර්බුද ආරවුල් හටගන්නවා කියන එක අද විතරක් තිබිච්ච එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලෙත් නොඑක් අඹු සැමියන් අතර අර්බුද ප්‍රශ්න හට අරගෙන තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඒ වගේ අර්බුද ප්‍රශ්න හට ගන්නකොට එයාලා අතර මිහිරි කතා බහක් නැහැ. ඒ පවුලේ සතුටක් සැපයක් නැහැ. බොහොම දුකසේ වාසය කරන්නේ බොහෝ දුකසේ වාසය කරන්න සිද්ධ වෙනවා ඒ උදවියට. ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ඒ විදිහේ පවුල් ගැන, ඒ විදිහේ එකට වාසය කරන අඹු සැමියන් ගැන බුදුරජාණන් වහන්සේ උපමාවන් ඇසුරු කරමින් හරි ලස්සනට දේශනා කරලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ වගේම වදාලා ඒ විදිහට අර්බුද ප්‍රශ්න නැතුව සතුටින් ජීවත් වෙනවා නම් ඒ කොහොමද කියලාත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සරණ ගිය, ශ්‍රී සද්ධර්මයේ සරණ ගිය, ශ්‍රාවක සංඝරත්නයේ සරණ ගිය, ඒ උතුම් තෙරුවන් සරණ ගියපු උපාසක උපාසිකාවන්ට තමයි පෞල් ජීවිතයක් වුණත් සතුටින් ජීවත් වෙන්න, සතුටින් වාසය කරන්න, ගත කරන්න අවස්ථාව ලැබෙන්නේ. ධර්මානුකූලව සතුටු වෙන්න පුළුවන් ඉන්නේ තෙරුවන් සරණ ගියපු උදවියට. එතකොට පින්වත්නි, කොච්චර සල්ලි තිබුණා කියලා සල්ලි වලින්ම සියලු සතුට ලබන්න පුළුවන් කමක් නැහැ. එතකොට භවභෝග සම්පත් යාන වාහන තිබුණා කියලා ඒ පරිපූර්ණ සතුටක් ලබන්න බෑ. කාමයෙන් සතුටක් ලැබුණට ඒ සතුට බොහොම తాවකාලික එකක්. මානසික සතුට ලබන්න ලැබෙන්නේ නැහැ. ධර්මයක් පුරුදු කරොත් තමයි පින්වත්නි ඒ මානසික සතුට ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ එකට වාසය කිරීම ගැන හරි ලස්සන උපමා ඇසුරින් දේශනා කොට වදාලා ලස්සන දහම් කරුණු කිහිපයක්. ඉතින් අද මේ උපමාවන් ඇසුරු කරමින් දේශනා කරන අසිරිමත් ධම්ම රසාමාවන් ධර්ම දේශනාවට දායකත්වයේ දරන්නේ අංක 176න් 2 ඉඟුරුවත්ත මාවතගම නිවසේ පදිංචි එච්.එම්. කුලවතී හේරත් මෑණියන් සහ ධර්මශ්‍රී ඉන්දික කුමාර මහත්මයා, ඒ වගේම රංජන් කුමාර, සම්පත් කුමාරි, සමීර, නුවන් යන ඒ දරුවන් සහ ඒ වගේම ගයානි, නිලූකා, ඉන්දු යන ලේලි වරුන් ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනාම විසින්. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ මේ වදාළ සූත්‍ර දේශනාව ඇතුළත් වෙන්නේ අංගුත්තර නිකායේ දෙවනි පොත් වහන්සේට. මේ බුද්ධ දේශනාවේ නම පඨම සංවාස සූත්‍රය. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ කාලේ
මధుරාවටත් වේරංජාවත් අතර දිග මාර්ගයක වැඩම කරමින් හිටියා. ඒතර බොහෝ දුර ගමනක් භාග්‍යවතුන් වහන්සේ වඩින ගමන. ඒ කාලේ බොහෝ ගෘහපතියන් පිරිසකුත් ඒ වගේම ඔවුන්ගේ බිරින්දෑවරුත් ඒ මధుරාවයි වේරංජාවයි කියන දිග මාර්ගයේ ඒගොල්ලොත් එනවා. එතකොට බුදුරජාණන් වහන්සේත් ඒ පාරේ වඩිනවා. අර කාන්තාවයි පිරිමි ටිකයි ඒගොල්ලොත් ඒ පාරේ එනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය වඩින අතරමඟ එකතරා රුක් සෙවණක වාඩි වෙලා භාවනාවෙන් වාසය කළා. ගිමන් හරිමින් වාසය කළා. එතකොට මේ පිරිස බුදුරජාණන් වහන්සේ ඒ ගහ මුල වැඩ ඉනවා දැකලා භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණුණා. පැමිණලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩි වුණා. වාඩි වුණාට පස්සේ පින්වත්නි මේ පිරිසට බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපතිවරුනි දැන් මේ සියලු දෙනාම ස්වාමියා බිරිඳ ඒ විදිහට තමයි මේ පිරිස හිටියේ. භාග්‍යවතුන් වහන්සේ වදාලා ගෘහපතිවරුනි එකට වාසය කිරීම හතරක් තියෙනවා. එකට වාසය කිරීම හතරක් තියෙනවා. ඒ තමයි මලමිනියක් එක්ක එකට වාසය කරනවා. මලමිනියක් සමග එකට වාසය කරනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපමාවක්. උපමාවෙන් කරන්න තියෙන්නේ මොකද්ද? උපමාය පිදේ කච්චේ විඤ්ඤු පුරිසා භාසිතස්ස අත්තං ආජානಂತಿ. උපමාවෙන් කරන්නේ යම්කිසි කරුණක් ඒ උපමාව මුල් කරගෙන වදාලා නම් උපමාව හේතු කරගන්නේ ඒ වදාළ කරුණ තේරුම් ගන්න. ඒක තමයි නුවණැත්තාගේ ස්වභාවය. නුවණ තියෙන කෙනෙකුට තේරුම් ගන්න තමයි බුදුරජාණන් වහන්සේ උපමා වලින් දේශනා කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මලමිනියක් එක්ක එකට වාසය කරනවා. ඒ වගේම මලමිනියක් දෙව්දුවක් සමග එකට වාසය කරනවා. දෙවියෙක් මලමිනියක් සමග එකට වාසය කරනවා. දෙවියෙක් දෙව්දුවක් සමග එකට වාසය කරනවා. තර මලමිනියෙක් සමග එකට වාසය කරනවා. මලමිනියක් දෙව්දුවක් සමග එකට වාසය කරනවා. දෙවියෙක් මලමිනියක් සමග එකට වාසය කරනවා. දෙවියෙක් දෙව්දුවක් සමග එකට වාසය කරනවා. එතකොට එතන දෙවියෙක් දෙව්දුවක් සමග වාසය කිරීම තමයි එතන සතුටින්ම සිද්ධ වෙන වාසය කිරීම. බුදුරජාණන් වහන්සේ මේ එකක් ගාන ඊළඟට ඔන්න පැහැදිලි කළා. භාග්‍යවතුන් වහන්සේ වදාලා ගෘහපතිවරුනි මලමිනියක් සමග එකට වාසය කරන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාලා සැමියා සතුන් මරනවා. සැමියා සොරකම් කරනවා. සැමියා වැරදි කාම සේවනයේ යෙදෙනවා. සැමියා බොරු කියනවා. සැමියා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. මේ මොනවද මේ? ඔව් පංචශීලයේහි පිහිටන්නේ නැතිකම. එතකොට එයා සත්තු මරණ කෙනෙක්, හොරකම් කරන කෙනෙක්, වැරදි කාම සේවනයේ යෙදෙන කෙනෙක්, බොරු කියන කෙනෙක්, කේලම් කියන කෙනෙක්, ඊළඟ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් යාගේ ශික්ෂාපද රැකෙන්නේ නැහැ. දුස්සීලයි. ඒ වගේ මෙයා ළඟ තියෙනවා පවිතු ගුණධර්ම යාට තියෙනවා. එයා එකට එක කරන කෙනෙක්. මාන්නෙන් ඉන්න කෙනෙක්. ද්වේෂ කරන කෙනෙක්. වෛර කරන කෙනෙක්. ඊළඟට ඒ වගේ පවිතු ගුණධර්ම මෙයා තුල තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා හරි ලෝභයි. මසුරුයි. දන් දෙන්නේ නැහැ. කිසිම දෙයක් එයා දෙනවට තමන් සතු තියෙන කිසිම වස්තුවක් එයා වෙන කෙනෙක් පරිහරණය කරනවට කැමති නැහැ. මසුරුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඒ විතරක් නෙමෙයි ගෘහපතිවරුනි මෙයා ශ්‍රමණක් බ්‍රාහ්මණයට ගරහනවා. ශ්‍රමණයන් වහන්සේලාට ගරහනවා. ආක්‍රෝෂ පරිභව කරනවා. එතකොට මේ ලක්ෂණ තියෙනවා නම් ඒ කියන්නේ සත්තු මරණ කෙනෙක් නම්, හොරකම් කරන කෙනෙක් නම්,
වැරදි කාම සේවනයේ යෙදෙනවා නම්, බොරු කියනවා නම්, මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම්, දුස්සීලයි නම්, ඒ වගේම පවිතු ගුණ තියෙනවා නම්, එයා ඊර්ෂ්‍යා කරන, බද්ධ වෛරය කරන, ඊර්ෂ්‍යාව කියන්නේ අනුත් අයගේ දියුණුවට මෙයා කැමති නැහැ. ඊළඟට ඒ වගේම ද්වේෂ කරනවා. අනිත් අයගේ දේවල් වලට ආස කරනවා. ඔය වගේ පවිතු ධර්මයන්ගෙන් යුක්තයි නම්, ඒ වගේම මසුරු සිතින් යුක්තව නම් ගිහිගේ වසන්නේ. එයාගේ පරිහරණයට තියෙන කිසිම දෙයක් තවත් කෙනෙක් පරිහරණය කරනවට කැමති නැත්තම්, අධික ලෝභයෙන් යුක්තයි නම්, ඒ වගේම ශ්‍රමණක් බ්‍රාහ්මණයින්ට නිନ୍ଦා අපහාස කරනවා නම්, පරිභව කරනවා නම්, ආන් ඒක හරියට මලමිනියක් වගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ වගේම ගෘහපතිවරුනි ඔහුගේ බිරිඳත් සත්තු මරනවා. ඔහුගේ බිරිඳත් හොරකම් කරනවා. ඔහුගේ බිරිඳත් වැරදි කාම සේවනයේ යෙදෙනවා. ඔහුගේ බිරිඳත් බොරු කියනවා, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. එතකොට දුස්සීලයි. ඒ වගේම ඔහුගේ බිරිඳ තමන් සතුව තියෙන කිසිම දෙයක් වෙන කෙනෙකුට දෙන්න කැමති නැහැ. අධික ලෝභයෙන් යුක්තයි. ඒ වගේම ශ්‍රමණක් බ්‍රාහ්මණවරුන්ට නිନ୍ଦා අපහාස කරනවා. ගෘහපතිවරුනි මේ වගේ දෙන්නෙක් එකට ජීවත් වෙනවා නම්, පෞල් ජීවිතයක් ගත කරනවා නම්, ස්වාමියාත් දුස්සීලයි, ස්වාමියාත් හරි ලෝභයි, කල්යාණ වූ ගුණධර්ම නැහැ. ඒ වගේම ශ්‍රමණක් බ්‍රාහ්මණයට නිନ୍ଦා අපහාස කරනවා. බිරිඳත් ඒ වගේමයි. බිරිඳත් දුස්සීලයි, ඒ වගේම බිරිඳත් කල්යාණ ගුණධර්ම නැහැ. ඊර්ෂ්‍යාව, කුහකකම, එකට එක කිරීම, මාන්නය ආදී පාප ධර්මයන්ගෙන් යුක්තයි. ඒ වගේම බිරිඳත් ලෝභයි, තමන් සතුව තියෙන කිසිම දෙයක් තව කෙනෙකුට දෙන්න කැමති නැහැ. ඒ වගේම ශ්‍රමණක් බ්‍රාහ්මණයින්ට නිନ୍ଦා අපහාස කරනවා. ওই වගේ දෙන්නෙක් එකට වාසය කරනවා නම්, ස්වාමියායි බිරිඳයි දෙන්නම ওই විදිහේ ගතිගුණ වලින් යුක්තයි නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආන්ගේ එකට වාසය කිරීම හරියට මලමිනියක් සමග එකට වාසය කරා වගේ. ඒ පවුලේ මිහිරි තෙපුල් නැහැ කියනවා. මිහිරි ප්‍රියමනාප වචන නැහැ කියනවා. එතකොට රණ්ඩු සරවල් විතරයි ඒ ගෙදර තියෙන්නේ. දෙන්නම දුස්සීලයි. දෙන්නම කුණු ලෝභයි. දෙන්නම ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට නිନ୍ଦා අපහාස කරනවා. දෙන්නගේම ගුණධර්ම නැහැ. ඊර්ෂ්‍යාව, මාන්නය, කුහකකම, එකට එක කිරීම, පලි ගැනීම, වෛර කිරීම ආදී පාප ධර්මයන්ගෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මලමිනියක් සමග එකට වාසය කරනවා කියන්නේ ඕකට කිව්වා. මලමිනියක් සමග එකට වාසය කරනවා කියන්නේ ඔන්න ඕකට කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා එතකොට පින්වත්නි ඒ ලක්ෂණ තියෙනවා නම් තමන් තුළ, ඒ කියන්නේ තමන් දුස්සීලයි නම්, තමන් සතු දෙයක් අනිත් අය පරිහරණය කරනවට තමන් කැමති නැත්තම්, ශ්‍රමණක් බ්‍රාහ්මණවරුන්ට ගරහනවා නම්, ඊළඟට පාප ධර්මයන්ගෙන් යුක්තයි නම්, තමන්ට දැනගන්න අවස්ථාවක් තියෙනවා. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ආකාරයේ මලමිනියක ලක්ෂණ මං තුලක් තියෙනවනේ. එතකොට පින්වත්නි මේ ලක්ෂණ සාමාන්‍යයෙන් තියෙන්න පුළුවන්. මොකද හේතුව සංසාරික මේසා දීර්ඝ සංසාරයක ඉපදෙමින් මැරෙමින් නිරේ, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ ආදී ලෝකවල ඉපදෙමින් බොහෝ දුක් විඳමින් ආපු ගමනක් මේ. පින්වත්නි මේ ලක්ෂණ තිබිච්ච නිසා තමයි මේසා දීර්ඝ සංසාරයක අපිට යන්න සිද්ධ වුනේ. නිරේ, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ ආදී ලෝකවල, දුක්ඛිත ලෝකවල ඉපදිලා දුක් විඳින්න අපිට සිද්ධ වුනේ. එතකොට මේ ජීවිතේ තියෙන්න පුළුවන් අපි තුල දුස්සීලකම්, දැඩි ලෝභය, ඒ වගේම ශ්‍රමණයන්ට, ස්වාමීන් වහන්සේලාට,
ගුණවතුන්ට නිନ୍ଦා පාස් කරන ගතිය. එතකොට බුදුරජාණන් වහන්සේ උපමාවකින් අදාළේ හරියට මලමිනියක් වගේ. එයාගේ ජීවිතේ. ඉතින් මේ ලක්ෂණ තියෙනවා නම් තේරුම් ගන්න අවස්ථාවක් මේ දේශනාව. එතකොට මේ හැම එකක්ම මේ දුර්ගුණ සියල්ල ධර්මයෙන් පුරුදු කිරීමෙන් නැති කරගන්න පුළුවන් එකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ගෘහපතිවරුනි මලමිනියක් දෙව්දුවක් සමග වාසය කරන්නේ කොහොමද? මලමිනියක් දෙව්දුවක් සමග වාසය කරන්නේ කොහොමද? භාග්‍යතුන් වහන්සේ වදාලා ස්වාමියා සත්තු මරනවා. ස්වාමියා සත්තු මරනවා. හොරකම් කරනවා. ඒ වගේම බිරිඳ ඉක්මවලා එයා වෙන කාන්තාවන් කරා යනවා. වැරදි කාමසේන යෙදෙනවා. ඊළඟට බොරු කියනවා. මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. දුස්සීල කෙනෙක්. ස්වාමියා. ඒ වගේ මේ ස්වාමියා පවිටු ගති තියෙනවා ඒ ස්වාමියාට. සුළු දෙයකටත් කිපෙනවා. අනිත් අයගේ දේවල් වලට ඊර්ෂ්‍යා කරනවා. අනිත් අයගේ දියුණුවට ඊර්ෂ්‍යා කරනවා. ඊළඟට එකට එක කරනවා. බද්ධ වෛරය ඇති කරගන්නවා. පාපී ගුණයන්ගෙන් යුක්තයි. ඊළඟට ස්වාමියා ශ්‍රමණක් බ්‍රාහ්මණයින්ට ගරහනවා. ස්වාමින් වහන්සේලාට ගුණවතුන්ට නිନ୍ଦා පහස් කරනවා. ඒ වගේ මේ ස්වාමියා තමන් සතුව තියෙන කිසිම දෙයක් වෙන කෙනෙක් පරිහරණය කරනවට චුට්ටක්වත් කැමති නැහැ. අධික ලෝභයෙන් යුක්තයි, දැඩි ලෝභයෙන් යුක්තයි, මසුරුකමින් යුක්තයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඒක හරියට මලමිනියක් වගේ. ඒ වගේම හැබැයි යාගේ බිරිඳ සත්තු මැරීමෙන් වැළකීලා ඉන්නේ. සොරකම් කිරීමෙන් වැළකීලා ඉන්නේ. මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකීලා ඉන්නේ. වැරදි කාම සේවනයෙන් වැළකීලා ඉන්නේ. බොරුවෙන් වැළකීලා ඉන්නේ. එයා පන්සිල් රකින්නවා. බිරිඳ. ඒ වගේ මේ බිරිඳ යහපත් ගුණධර්ම වලින් යුක්තයි. ඇය තුළ ඊර්ෂ්‍යාව, එකට එක කිරීම, වෛර කිරීම ආදී ඒ පාපී ධර්ම ඇය තුළ නැහැ. ඒ වගේම ඒ ස්ත්‍රිය කාන්තාව බිරිඳ දන් දෙනවා. තමන් සතුව තියෙන දේවල් දන් දෙන්න හරි කැමති. එයා තමන්ගේ දෙයක් අනිත් කෙනෙක් පාවිච්චි කරනවට එයා අකමැති නැහැ. මසුරු නැහැ. ඒ වගේම සංඝයාට, ශ්‍රමණක් බ්‍රාහ්මණයින්ට, ස්වාමීන් වහන්සේලාට, ගුණවතුන්ට කාටවත් නිନ୍ଦා අපහාස කරන්නේ නැහැ. නිකරුණේ බයින්ඩ යන්නේ නැහැ. නිନ୍ଦා අපහාස කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ගෘහපතිවරුනි මලමිනියක් දෙව්දුවක් සමග වාසය කරනවා කියන්නේ ඕක කිව්වා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ එක කාන්තාවක් හිටියා. එයා හරීම සීල්වත්. හරීම ගුණවත්. නිතර දන්පැන් පුදනවා. ඒ වගේම රහතන් වහන්සේලා උදෙසා ඒ ඉදිකරපු සෑරජානන් වහන්සේලා වඳිනවා. ඉතින් මේ හැබැයි තමන්ගේ ස්වාමියා චුට්ටක්වත් ඒකට කැමති නැහැ. ස්වාමියා සෑ වන්දනාවට බැන්නා. සෑවල් අඳින්න යන එකට ගරහා කළා. නිନ୍ଦා කළා. දන් දෙන එකට බැන්නා. හැබැයි ඈ ආසාවෙන් දන් පෑන් දුන්නේ. ගෞරවයෙන් දන් පෑන් දුන්නේ. බොහෝම ශ්‍රද්ධාවෙන් සිල්වත් වෙලා හිටියේ. ඉතින් මේ තමන්ගේ ස්වාමියා මැරිලා ගිහින් ඉපදුනා പ്രേත ලෝකේ. പ്രേත ලෝකේ ඉපදිලා ගොඩාක් දුකසේ දුක් විඳින්මින් වාසය කරා. ඒ වාසය කරනකොට තමයි ඒකට හේතුව මොකද්ද කියලා අහනකොට ඒ කාරණාව දැනගන්න ලැබුණේ. එතකොට බලන්න පින්වත්නි තමන්ගේ ස්වාමියා සිල්වත් නැහැ. තමන්ගේ ස්වාමියා දන්පැන් දෙන්නේ නැහැ. තමන්ගේ ස්වාමියා ශ්‍රමණක් බ්‍රාහ්මණුන්ට ගරහනවා. මලමිනියක් වගේ. හැබැයි බිරිඳ සිල්වත් වුණා. බිරිඳ දන්පැන් දුන්නා. බිරිඳ ශ්‍රමණ බ්‍රාහ්මණුන්ට ගැරහුවේ නැහැ. බිරිඳ යහපත් ගුණ ධර්මයන්ගෙන් යුක්ත වුණා.
එතකොට පින්වත්නි ස්වාමියාගේ ඒ කතාව නම් പ്രേත ලෝකේ. එතකොට දුස්සීල කෙනෙකුට යන්න වෙන්නේ එක්ක නිරේ. එහෙම නැත්නම් තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ. ওই වගේ දුක්ඛිත ලෝකෙක ඉපදෙන්න සිද්ධ වෙනවා. එතකොට සිල්වත් වුණොත්, ගුණධර්මයෙන් යුක්ත වුණොත් ආන් ඒ කෙනා සුගති ලෝකයක උපදිනවා. දෙවියන් අතර උපදිනවා. එහෙම නැත්නම් මනුස්ස ලෝකෙ උපදිනවා. බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. ওই සුගති ලෝකෙක ඉපදිලා ගොඩාක් සතුටින් වාසය කරන්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ඉද නන්දති පෙච්ච නන්දති. මෙලොවත් සතුට වෙනවා පින් කරන කෙනා. පරලොවත් සතුට වෙනවා පින් කරන කෙනා. මං විසින් ගොඩාක් පින් කරගත්තා කියලා එයා දෙලොවම සතුට වෙනවා. ඉද තප්පති පෙච්ච තප්පති. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ පව් කරන කෙනා මෙලොවත් තැවෙනවා, පරලෝදී තැවෙනවා. ඒ කෙනා අපාය ඉපදලා ගොඩාක් එයාට දුක් විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. පින්වත්නි ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා ගෘහපතිවරුනි දෙවියෙක් මලමිනියක් සමග වාසය කරන්නේ කොහොමද? දෙවියෙක් මලමිනියක් සමග වාසය කරන්නේ කොහොමද? ස්වාමියා ඉන්නවා සත්තු මරන්නේ. ස්වාමියා හොරකම් කරන්නේ. වැරදි කාම සේවනය කරන්නේ. බොරු කියන්නේ. ඊළඟට ස්වාමියා මත්පැන් බොන්නේ. ඒ වගේම ස්වාමියා මසුරු මල නැතිව දන් දෙනවා. තමන් සතුව තමන්ට ශක්ති පමණින් දන් දෙනවා. ඒ වගේම ඒ ස්වාමියා ශ්‍රමණක් බ්‍රාහ්මණයට ගරහන්නේ. හරියට දිව්‍ය පුත්‍රයෙක් වගේ එයා ගෙදර වාසය කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ හැබැයි එයාගේ බිරිඳ දුස්සීලයි. සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනයේ යෙදෙනවා, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා, බොරු කියනවා. පාප ධර්මයන්ගෙන් යුක්තයි. ඊර්ෂ්‍යාව, එකට එක කිරීම, වෛරය, පලි ගැනීම. ඊළඟට ඒ බිරිඳ තමන් සතු තියෙන චූටි දෙයක්වත් දන් දෙන්න කැමති නැහැ. ලෝභයෙන් යුක්තයි. ඊළඟට ශ්‍රමණක් බ්‍රාහ්මණයින්ට ගරහනවා, නිඳා කරනවා, අපහාස කරනවා මලමිනියක් වගේ. ඒ එකට වාසය කිරීම ඒ පවුලට ඒ පවුලේ ජීවත් වීම හරියට දෙවියෙක් එක්ක මලමිනියක් ඉන්නවා වගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. පින්වත්නි භාග්‍යතුන් වහන්සේ වැඩ සිටි කාලේ නන්දිය කියලා උපාසක කෙනෙක් හිටියා. මේ උපාසක කල්පනා කළා මම විවාහ වෙන්නේ නැහැ. මගේ අම්මයි තාත්තයි ජීවත් වෙනකන් හොඳින් උපස්ථාන කරලා පින් දහම් කරගෙන ඉන්නවා. අම්මයි තාත්තට හොඳට සලකනවා. හැබැයි මේ අම්මටයි තාත්තටයි ඕන වුණා පුතාට විවාහයක් කරලා දෙන්න. ඊට පස්සේ යෝජනා කරා අසවල් මගේ අපේ ඥාති වෙනවා. ඒ දුව නම් හරි හොඳයි. ඒ දුව විවාහ වෙනවා නම් අපි කැමතියි කිව්වා. ඊට පස්සේ නන්දිය කිව්වා අප්පෝ ওই රේවතී කියන්නේ කිසි ගුණයක් නැති එකියක් නේ. දානයක් දෙන්නේ, සීලයක් රකින්නේ. මට නම් බෑ කිව්වා. ඔය වගේ කෙනෙක් විවාහ වෙන්න. ඔය වගේ කෙනෙක් එක්ක විවාහ ජීවිතයක් ගත කරන්න මට නම් බෑ කිව්වා. කිසිම උවමනාවක් නැහැ කිව්වා. ඊට පස්සේ හැබැයි පින්වත්නි දෙමාපියෝ කැමති තමන්ගේ ඥාති දියණියට රේවතිට ගිහින් කිව්වා අපේ රේවතිත් කැමති දැන් මෙයා විවාහ කරගන්න. රේවති බොහෝම සතුටුයි. රේවතිට කිව්වා රේවති ඔයා ඔය ඉන්න විදිහට නම් අපේ පුතා චුට්ටක්වත් කැමති නැහැ. කිව්වා පුතා දානේ දෙනකොට සංඝයා වඩම්මලා ඔයත් අපේ ගෙදර එන්න. ගෙදර ඇවිල්ලා ඒ දන්පැන් හදන එකට උදව් කරන්න. ඊළඟට ඔයත් පොයට සිල් ගන්න යන්න. එතකොට ටික ටික ඕක හරියයි එයාගේ හිතේ කැමැත්තක් ඇති වෙයි කිව්වා. ඉතින් මේ දෙමාපියන්ගේ කීම නිසා මේ රේවති ඒ විදිහට කටයුතු කළා. නන්දිය උපාසක දන් දෙනකොට ඒකට ඇවිල්ලා උදව් කළා. සීල් සමාදන් වෙන්න ගියා. ඔන්න නන්දියගේ හිත පැහැදුනා.
ඉතින් දෙන්න විවාහ වුණා. කාලයක් යනකොට අම්මයි තාත්තයි නැති වුණා. ඊට පස්සේ නන්දියට සිදු වුණා ඒ ව්‍යාපාර කටයුතු වලට දුර පළාතකට යන්න. එතකොට නන්දිය රේවතීට අවවාද කළා මේ දුන්නා වගේම දන්පැන් සංඝයාට පූජා කරන්න ඕනේ. කිසිම අඩුවක් කරන්න එපා. දැසි දස්සන්ට පවා හොඳට සලකන්න ඕනේ කියලා නන්දිය අවවාද කළා. ටික දවසක් ගියාට පස්සේ මොකට දෙනවද මේ මුඩු මහනුන්ට කන්න? මං එබැයි තඹ දෙන්න. ඔන්න අමනාපය ඇති වුණා. දන් දෙන එක නැවැත්තුවේ නෑ. හැබැයි කාඩි හොදී බතුයි. බොහෝම මේ විසි කරන දේවල් හදලා දුන්නා. දැසි දස්සන්ටත් එහෙමයි. ඔවුන් ඊට පස්සේ ටික කාලෙකින් මේ නන්දියේ උපාසක එනකොටම මේක ආරංචි වුණා. හොයලා බැලුවා ඇත්ත. කිව්වකට ගොඩ වෙලා ඊට මේ ගෙදර කිසිම අයිතියක් නැහැ. බහැලා යන්න කිව්වා. ඊට පස්සේ වුණ බොහෝම දුකසේ පිරිස එකතු වෙලා බොහොම අමාරුවෙන් කැමති කරගෙන තමයි ආයෙත් ඒ ගෙදර ඉන්න අවස්ථාව නන්දිය උපාසක දුන්නේ. හැබැයි මේ රේවතීට කිසිම උවමනාවක් නැහැ දන් පැන් දෙන්න. ඇය කලේ නිතරම ශ්‍රමණයන්ට බැනපු එක. මේ ශ්‍රමණයෝ නිසා තමයි මගේ මේ පවුල කැඩුනේ. ඔහොම බැන්නේ. හැබැයි පින්වත්නි නන්දිය උපාසක මනුස්ස ලෝකේ පින් කරනකොට දෙවිය ලෝකේ දිව්‍ය විමාන පහළ වෙලා. රේවතී අසනීප වෙලා මරණ ආසන්න වුණා. යම පල්ලෝ ඇවිල්ලා රේවතීව ඇදගෙන ගියා ඉස්සල්ලාම දිව්‍ය ලෝකෙට. ඒ දිව්‍ය ලෝකෙට එක්කන් ගියේ ඒ කෙනාට සිහිය උපද්දවන්න පෙන්නලා දෙන්න. එතකොට මේ ඒ යක්ෂයෝ දෙන්නෙක් තමයි මේ ඇවිල්ලා ඇදගෙන ගියේ. ඉතින් මේ යම දූතයෝ දෙන්න යක්ෂයෝ දෙන්න ලස්සන දිව්‍ය විමානයක් ළඟට එක් කරගෙන ගියා. ඊට පස්සේ මේ විමානේ කාගේද කියලා අහනකොට අසවල් ප්‍රදේශයේ ඉන්නවා නන්දිය කියලා උපාසකෙක්. එතුමගේ කිව්වා. මං තමයි එතුමගේ බිරිඳ. මං එහෙනම් මෙතන අද නවතිනවා. බිරිඳ මේ ස්වාමියාට අයිති දේ බිරිඳට අයිති. ස්වාමියාගේ දේ බිරිඳට තමයි ඊට පස්සේ අයිති වෙන්නේ. මටයි මෙතන අයිති කිව්වා. තිට මෙතන ඉන්න අයිතියක් නැහැ. තිට අයිති වෙන්නේ සංසවක කියන නිරය කිව්වා. ඒ මොකක්ද ඒ කියලා ඒක අසූචි තනිකරම පිරලා තියෙන එක අසූචි කිව්වා. ඒ නිරේට තමයි දැන් තිට යන්න උරුම කිව්වා. මම මොකද්ද කරපු වැරද්ද කියලා ඇහුවා. ඊට පස්සේ යමපල්ලු කියනවා ශ්‍රමණක් බ්‍රාහ්මණයින්ට ගැරහුවේ කවුද? දන් පැන් නොදුන්නේ කවුද? දුස්සීලව හිටියේ කවුද? මේ ලක්ෂණ මේ විදිහටම මතක් කරලා දුන්නා. ඊට පස්සේ අඬන්න ගත්තා, නන්දොඩවන්න පටන් ගත්තා. අනේ මාව හපව මනුස්ස ලෝකෙට ගිහින් දාන්න. මං දැනන් හිටියේ නෑනේ මෙහෙම දෙයක්. මං මනුස්ස ලෝකෙට ගිහිල්ලා හොඳට දන් දෙනවා. හොඳට සීල් රකින්නවා. ඒ දඬු පාලම් හදනවා. මං මාවත් හදනවා. මාව අනේ පුළුවන් නම් මට එක අවස්ථාවක් දෙන්න කිව්වා. හැබැයි පින්වත්නි මේ කර්ම විපාකයක් නිසා සිද්ධ වෙච්ච දෙයක්. ඊට පස්සේ ඇය එහෙම මේ අඬ ඉද්දිම සංසවක කියන නිරයට ඇදලා දැම්මා. එතකොට බලන්න පින්වත්නි මේ නන්දිය සහ රේවති හරියට දෙවියෙක් මලමිනියක් සමග වාසය කරා වගේ තමයි පෞල් ජීවිතය ගත කළේ. එතකොට ඒ ස්වාමියාට දිව්‍ය ලෝකේ උරුම වුණා. හැබැයි බිරිඳ ගියේ නිරේ. එතකොට තම තමන් රැස් කරන කර්මයට අනුව තමයි තම තමන්ට වෙන විපාක ලැබෙන්නේ. ස්වාමියාට අයිති ගේ, ස්වාමියාට අයිති යාන වාහන, ස්වාමියාට අයිති මිල මුදල්,
බිරිඳට අයිති කියලා මේ ජීවිතයේ අයිතිවාසිකම් කිව්වට ස්වාමියාට අයිති සුගතියේ දිව්‍ය විමානේ අයිතිවාසිකම් කියන්න බෑ. තමන් රැස් කරගත්තු දේට අනුව තමයි තමන්ට විපාක ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ස්වාමියා සත්තු මැරීමෙන් වැළකීලා, හොරකමින් වැළකීලා, වැරදි කාමයෙන් වැළකීලා, බොරුවෙන් වැළකීලා, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකීලා වාසය කරනවා. සිල්වත්ව වාසය කරනවා. කල්යාණ ගුණධර්ම ඇතුව වාසය කරනවා. ඒ වගේම ශ්‍රමණක් බ්‍රහ්මණයින්ට දන් දෙනවා. එයා මසුරු නෑ. දුගී මගී යාචකාදීන්ට දෙනවා. තමන් සතු දෙයක් වෙන කෙනෙක් පරිහරණය කරනවා දැකලා සතුටු වෙනවා. එයා තුල මසුරුකමක් නැහැ. ඒ වගේම ශ්‍රමණක් බ්‍රාහ්මණයට ගරහන්නේ. ස්වාමීන් වහන්සේලාට සංඝයාට ගරහන්නේ. බයින්ද යන්නේ. ආන් එක දිව්‍ය පුත්‍රයෙකුගේ ලක්ෂණයි. බුදුරජාණන් වහන්සේ වදාළ ගෘහපතිවරුනි, ඔහුගේ බිරිඳත් ඒ වගේමයි. සත්තු මැරීමෙන් වෙන් වෙලා වාසය කරනවා. හොරකමින් වැරදි කාමයෙන් වෙන් වෙලා වාසය කරනවා. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් බොරුවෙන් වැළකීලා වාසය කරනවා. ඒ වගේම ඒකේන දන් පැන් පූජා කරනවා. ඒ බිරිඳ ශ්‍රමණක් බ්‍රාහ්මණයින්ට නිନ୍ଦා අපහාස කරන්නේ ගරහන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ආන් ඒ විදිහට ස්වාමියයි බිරිඳයි දෙන්නම සිල්වත් නම් ඒ පවුල දෙව්දුවක් වාසය කරන තැනක් වගේ. දෙව්දුවක් සමග වාසය කරන තැනක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. භාග්‍යතුන් වහන්සේ වදාලා ගෘහපතිවරුනි, ආන් ඒ විදිහට දෙව්දුවක් සමග වාසය කරනවා නම් යම් කිසි තැනක, ඒ විදිහට පෞල් ජීවිතය ගත කරනවා නම් ඒ පවුලට නිතැතින්ම දියුණුව සැලසෙනවා. ඒ වගේම ඔවුනොවුන්ට ඒ දෙදෙනාටත් ඒක ඊටාම පහසුවක්. බොහෝම සතුටින් ජීවත් වෙන්න ඒක හේතු වෙනවා. ඒ වගේම ඒ දෙදෙනා ප්‍රිය වචන කතා කරමින් බොහෝම සතුටින් වාසය කරන්න ඒක හේතු වෙනවා. ඒ වගේම යාට ඉන්නව නම් හතුරු, ඒ හතුරුන්ට දුක ඇති කරලා දෙනවා කියනවා. ඒ හතුරු දුක් වෙනවා. ඒ හතුරු දුක් වෙන්නේ ඇයි? තමන්ගේ දියුණුව දකින්න බැරි අය කොහොමද දුක් වෙනවා? ඒක වළක්වන්න බෑ. එතකොට තමන් දුස්සීලයි නම්, තමන්ගේ පවුලේ ආරවුල් නම් සතුරු සතුටු වෙනවා. තමන්ගේ අයහපත කැමති අය සතුටු වෙනවා. තමන් සිල්වත් නම්, පවුලේ දෙන්නම ස්වාමියා බිරිඳ දෙන්නම සිල්වත් නම් ඒ පවුල සතුටින් වාසය කරනවා. එයාට ඒගොල්ලන්ට කැමති නැති අයට, හතුරන්ට ඒ හතුරු දුකින් වාසය කරනවා කියනවා. ඒ සිල්වත් භවයේ ආනිසංස නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ওই විදිහට සීලයෙන් යුක්තව වාසය කිරීම නිසා ඒ දෙන්නම් මරණින් මත්තේ දෙවියන් අතර ඉපදිලා පංචකාමයන් අනුභව කරමින් සතුට වෙනවා කිව්වා. එතකොට මේ ශරීරයේ කය බිඳිලා අන්තිමේට මැරුණාට පස්සේ කවදා හරි මැරෙන්න සිද්ධ වෙනවා. අවුරුදු 60 70ක් විතරයි මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන්න ලැබෙන්නේ. ඉතින් මනුස්ස ලෝකේ ආයුෂ ඉවරලා මැරුණාට පස්සේ දෙවියන් අතර ඉපදිලා සතුටු වෙන්න පුළුවන් කියනවා. මේ විදිහට වාසය කළොත්. ඒ කොහොමද? දෙන්නම සිල්වත් වුණොත්. එතකොට සතුටින් වාසය කරන ප්‍රතිපදාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සිල්වත් බව. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා ඒ ගුණවන්ත ස්වාමියා බිරිඳට ගරු සරුතක් වල කතා කරනවා කියනවා. ඒ වගේම පිරිස් ඉස්සරහා බිරිඳට අවමන් කරන්නේ නැහැ කියනවා. ඒ වගේම බිරිඳ ඉක්මෝලා වෙන කෙනෙක් ගැන හිතන්නේත් නැහැ. වැරදි කාම සේවනයේ යෙදෙන්නෙත් නැහැ. ඒ වගේම නිවසේ කටයුතු වල ප්‍රධානත්වය ඒ ස්වාමියා තමන්ගේ බිරිඳට දෙනවා. එතකොට ඒ වගේම ස්වාමියා හැකි අයුරින් තමන්ට ශක්ති පමණින් ඇඳුම් ආයිත්තන් ආදිය තමන්ගේ බිරිඳට ගෙනල්ලා දෙනවා. එතකොට බිරිඳවරු බොහෝම කැමති දෙයක් තමයි ආභරණ වලින් සැරසෙන එක. එතකොට ඒ ස්ත්‍රියගේ ස්වභාවයක් ලස්සනට ඉන්න කැමතියි. ඉතින් මේ ස්වාමියා හැකි අයුරින් ඇඳුම් ආවිතන් ආදිය ගෙනල්ලා දෙනවා. එතකොට ආන් ඒ විදිහට වාසය කරන ස්වාමියාට බිරිඳත් කලට වේලාවට ආහාර පාන ආදිය
සකස් කරලා දෙනවා. සේවකයින්ට සලකනවා. ඒ වගේම ස්වාමියා ඉක්මවලා හිතන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ ස්වාමියා මහන්සියෙන් හම්බ කරපු ධනය වස්තු ආරක්ෂා කරනවා. ඒ වගේම කම්මැලි නැතුව වැඩ කරනවා. මේ විදිහට වාසය කරනවා නම් යම්කිසි පවුලක් ඒ පවුල දෙවියන් එකට වාසය කරන තැනක් වගේ. ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ හිටිය නකුල මාතා නකුල පිතා කියලා දෙන්නේ. ඒ නකුල පිතා ගිලන් වුණා. ලෙඩ ඇඳට වැටුණා. නකුල මාතා කියනවා නුඹ හිතන්න එපා. දුකින් ඉන්න එපා. මට හොඳට පුළුවන් මේ දරුවන්ව බලා ගන්න. මට මොකක් රසාවක් මං ජීවත් වෙන එක ගැන හිතන්න එපා. මට වගා කරන්න පුළුවන්. මට ජීවත් වෙන්න දරුවන්ව පෝෂණය කරන්න පුළුවන්. ඔය අය ගැන හිතන්න එපා. ඒ වගේම ඔයා හිතන්න එපා ඔයා නැතුණාට පස්සේ මං වෙන කෙනෙක් එක්ක විවාහ වෙයි කියලා. මම බ්‍රහ්මචාරීව ජීවත් වෙනවා. ඊට පස්සේ ඔයා හිතන්න එපා මම සංඝයාට දන්පැන් පූජන කරන එක නැති වෙයි කියලා. සීල් සමාදන් වෙන එකක් නැති වෙයි කියලා. බණ භාවනා කරන එකක් නැති වෙයි කියලා. මට හොඳින් විවේක ලැබෙනවා. මං ඊටත් වඩා හොඳින් ඒව කරනවා. ඔයා ඒ ගැන නම් කනස්සල්ලෙන් ඉන්නේ. ඒ කනස්සල්ල අතහැර ගන්න කියනවා. බොහොම සතුටින් දෙවියන් අතරේ උපදින්න කියනවා. දැන් මේ බිරිඳ ස්වාමියාට කියන්නේ මැරෙන්න ලඟ වෙලා ඉන්න. නකුල පිතාගේ අසනීපය ඒ බිරිඳගේ ප්‍රිය වචන අහලම සුවපත් වුණා කියනවා. එතකොට මේ බුද්ධ කාලේ සිද්ධ වෙච්ච දෙයක්. ඉතින් තෙරුවන් සරණ ගියපු ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ පෞල් ජීවිත බොහෝම ලස්සනයි. දෙවිවරු වාසය කරන තැනක් වගේ. ඉතින් ඒ නිසා පින්වත්නි දෙවියෙක් දෙව්දුවක් සමග වාසය කරනවා වගේ ඒ සතුටින් හැම දිනාටම ඒ ජීවිතය සතුටින් වාසය කර ගැනීම පිණිස වාසය කිරීම පිණිස සිල්වත්ව මසුරු මල නැතිව ගුණධර්ම වලින් යුක්ත වාසය කිරීම පිණිස හැම දිනාටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දින මේ අසිරිමත් ධම්ර සමාවන් ධර්ම දේශනාවට දායකත්වයෙන් දරන්නේ අංක 176න් 2 ඉඟුරුවත්ත මාවතගම නිවසේ පදිංචි එච්.එම්. කුලවතී හේරත් මෑණියන් සහ ධර්මශ්‍රී ඉන්දික කුමාර, රංජන් කුමාර, සම්පත් කුමාරි, සමීර නුවන් යන දරුවන්, ඒ වගේම ගයානි, නිලූකා, ඉන්දු යන ලේලිවරුන් ඇතුළු ඒ පිරිස විසින් රැස් කළ සියලු පින් අපි අනුමෝදන් කරමු. පළමුවෙන් පින් කැමති සියලු දෙවියෝ මේ පින් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. පිනෙන් සතුටු වන දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂාව ඔබ අප සෑම සියලු දෙනාට සුවසේ ධර්මයේ හැසිරෙන්නට සලසා දෙත්වා. සියලු දෙවිවරුන්ටත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ සියලු පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපට මේ උතුම් ධර්මයේ කියා දුන් අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ සීල පිණුත් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් අංක 176න් 2 ඉඟුරුවත්ත මාවතගම නිවසේ පදිංචි මීට වසර පදිංචිව සිට මීට වසර 5කට පෙර ඒ කියන්නේ 2016 නොවැම්බර් මාස 15 වන දින පිළිකා රෝගයකින් අකාලේ මිය ගිය ආර්.එම්. ඉන්ද්‍රරත්න පියාණන්ට පින් අනුමෝදන් කිරීම මේ පින්වතුන්ගේ විශේෂ බලාපොරොත්තුවක්. ඉතින් මේ මිය පරලෝකීය ආර්.එම්. ඉන්ද්‍රරත්න පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් පියාණන් ඇතුළු මේ පින්වතුන් නමින් අනන්ත සසරේත් මිය ගිය සියලු මළගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝක ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. සංසාර දුකින් අත් මිදීම පිණිස මේ පිනත් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින දැනට අසනීප තත්ත්වයෙන් පසුවන ආර්.එම්. උක්කු අම්මා ආච්චි අම්මාට මේ පින් අනුමෝදන් වෙත්වා. ආර්.එම්. ඩිංගිරි අම්මා මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ උක්කු අම්මා ආච්චි අම්මාටත් ඩිංගිරි අම්මා මෑණියන්ටත්
ඊතා ඉක්මනින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා දීර්ඝායු සම්පත් සැලසේවා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ සීලූම පුණ්‍ය ධර්මයන්ොත් හේතු වාසනා වෙත්වා සාදු සාදු සාදු. ඒ වගේම එච්.එම්. කුලවතී හේරත්, ගාමිණී රත්නායක, පද්මා හේරත්, ප්‍රේමසිරි දිසානායක, එම්.එම්. කරුණාවතී, ගයනි දිසානායක, රුවන් රාජපක්ෂ, ඒ වගේම සසිරු මනුලක පුතුණුවන්ට, ඒ වගේම ඉෂිනි, චනුකි, නෙත්මි, නෙත්සරා යන දියණිවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පවුලේ සෑම සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්කමට දායකත්වයේ දරූ සෑම සියලු දෙනාටත් ඒ හැම දිනාගේ පවුල්වල සෑම සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් උතුම් සෑම සියලු දෙනා කරන කියන දැහැමි රැකී ආරක්ෂා ආදී කටයුතු සුවසේ සාර්ථක කරගන්න ලැබේවා. ඒ වගේම දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙත්වා. හැම දිනාටම වාසනාවන්ත ජීවිතයක් ගත කරමින් සුවසේම ධර්මයේ හැසිරෙමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ සීලූම පුණ්‍ය ධර්මයන්ොත් හේතු වාසනා වෙත්වා සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരിക උපාසක පින්වතුන්ට, අනගාരികා මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම රටලෝක වාසී සීල ගුණ සම්පූර්ණ සීල සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. ධර්මදේශකයන්න් වහන්සේ ඇතුළු ඒ සීල සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටමත් අප හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනය තුල සුවසේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ සීලූ පුණ්‍ය ධර්මයන් හේතු උපකාර වෙත්වා සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.